සාදු 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 තෙරුවන් සරණයි. ධම්සිසිල දායකත්ව ධර්මදේශනා නරඹන රටවාසී ලෝකවාසී පින්වත් ඔබ හැම දෙනාටම අදත් සුපුරුදු විදිහටම සූදානම් වෙන්නේ මාවනැල්ල ගිලන් විවේක බෞද්ධ රෝහල් අනුබද්ධිත ධම්සිසිල දායකත්ව ධර්මදේශනා ආරම්භ කරන්නටයි. අද දවසේ මෙම දායකත්ව ධර්මදේශනාව සඳහා බැතිබර දායකත්ව ධර්මයෙන් කටයුතු කරනු ලබනවා. හෙම්මාතගම පාර මාලි ඇද්දලි පිනෙහි පදිංචි ආර්.ඩී. රාජපක්ෂ මහතා ප්‍රමුඛ පුතණුවන් සහ දියණියන් ඇතුළු පවුලේ සියලු දෙනා. ඔවුන්ගේ දායකත්ව අරමුණු ලෙස සටහන් කොට තිබෙනවා. මව්පිය පාර්ශවයේ සහ සහභාගී වී සිටින සියලුම දෙනාගේ පවුල්වල මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම වගේම ආර්.ඩී. රාජපක්ෂ මහතාගේ දයාබර බිරිඳ සහ දූ දරුවන්ගේ දයාබර මෑණියන් වන අයි.පී. දයාවතී මෑණියන්ගේ ජන්මදිනයට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමත් විදේශගතව සිටින වැඩිමහල් පුතු අනුර රාජපක්ෂ පුතණුවන්ට ඔහුගේ දයාබර බිරිඳ සහ පුතු ඔකිත් රාජපක්ෂගේ ඉදිරි කටයුතු සාර්ථක කර ගැනීමට සහ ඔවුන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම අද දවසේ ආරමුණු ලෙස සටහන් කොට තිබෙනවා. එහෙමනම් අද දවසේ දායකත්ව ධර්මදේශනාව ආරම්භයට මත්තෙන් අප මැදිරියට වැඩමවා වදාළ පොළඹගොඩ ශ්‍රී සුදර්ශනාරාමාධිපති හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක අවසරයි මට නම කියන්නට පූජ්‍ය දෙමළහිරියේ අනුමුදස්සී අපේ ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඔබ වහන්සේව নমස්කාර පූර්වකව ධම්සිසිල මැදිරියට පිළිගනු ලබනවා. සාදු සාදු සාදු. එහෙමනම් සුපින්නතුනි අද දවසේ ධර්මදේශනාව ආරම්භයට මත්තෙන් සියලු දෙනාම එක්ව පංචශීලයේ සමාදන් වීම සඳහා තෙවරක් নমස්කාර පාඨය සජ්ජායනා කරමු. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අසේවනාච බාලානං පණ්ඩිතානංච සේවනා පූජාච පූජනීයානං ඒතං මංගල මුත්තමන්ති. ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි.
ශ්‍රද්ධාව සම්පන්න වාසනාවන්ත ගුණගරුක කෘතවේදී පින්නතියේනි නිසදහත් පින්නතියන් මේ අවස්ථාවේදී තාම කෘතවේදී මායාගේ උදාාරතර පුණ්‍යක්‍රියාවක් සිද්ධ කිරීමට බලාපොරොත්තු වන්නේ. ඒ සඳහා මේ පින්නතුන් තෝරාගත්තා ධම්සිසිල නාලිකාව හරහා සියලු දානයන්ට උතුම් දානය වන ධර්ම දානමේ පින්කමක් සිද්ධ කරලා දහස් ගානකට ශ්‍රාවක ඒ වගේම දුෂ්‍ය ශ්‍රාවක පිරිසකට ධර්ම ශ්‍රවණය කරන්නට අවස්ථාව උදා කර දෙන්නට. ඉතින් අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට සියලු දානයන්ට උතුම් දානය තමයි ධර්ම දානය. ඒ උතුම් ධර්ම දානය තුලින් මෙලොව වශයෙන් අපිටත් පරලෝකීය හැමදෙනාටමත් සප සම්පත් ලබා ගන්න පමණක් නෙවෙයි තමන්ගේ ජීවිතය අර්ථ සම්පන්න ජීවිතයක් බවට පත් කරලීම සඳහා අවශ්‍ය කරන මූලික පසුබිම ගොඩනගා ගන්න පුළුවන් බව තේරුම් ගත්තා. ඒ නිසා ධම්සිසල නාලිකාව තුලින් අපි දකිනවා අද ලෝපුරා වෙසෙන දහම් පිපාසාවෙන් පෙළෙන ජනතාවට යම්කිසි ශාන්තියක් ඒ වගේම සැනසෙල්ලක් ළඟා කරගන්න පුළුවන් කියන හැඟීම අපි කා තුලත් පවතිනවා. ඉතින් මෙහි නිර්මාතෘවර අපේ නන්දරතන පණ්ඩිත හාමුදුරන් වහන්සේගේත් මේ කාර්ය මණ්ඩලයේත් මන අපකැපවීම මත අද දිනේදී මේ සදහත් පින්නතියන් එය පුරෝගාමීත්වයක් කරගෙන අද මේ අවස්ථාව ඊටාම වැදගත් අවස්ථාවකට පත් කරගෙන තමපංගේ නමින් මිය පරලෝකීය විශාල පිරිසකට පින් අනුමෝදන් කරන්නටත් සුජීවත්ව වාසය කරන විශාල පිරිසකට නිදුක් නිරෝගී සැප චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමත් කියන අරමුණ ඇති කරගෙන මේ උදාාර ධර්ම දේශනා මේ අවස්ථාවේදී සිද්ධ කරනවා. විශේෂයෙන්ම මෙහි දායකත්වයේ දරනවා හිම්මාතකම පාර මාලියද්ද ලිපිනේ පදිංචි ආර්.ලී. රාජපක්ෂ මහතා ප්‍රමුඛ පුතණුවන් සහ දියණියන් ඇතුළු ඒ පවුලේ සියලුම දෙනා මෙහි දායකත්වයේ දරන අතර මියගිය අය වෙනුවෙන් විශේෂයෙන්ම මව්පිය පාර්ශ්වයේ සහ භාගී සිටින සියලුම දෙනාගේ පවුල්වල මියගිය ඥාතීන් සිහිපත් කරලා ඔවුන්ට පරලෝකීය ක්‍රියා සංග්‍රහයක් වශයෙන් පින්පෙත් අනුමෝදන් කිරීම පරම පවිත්‍ර චේතනා බවට පත් කරගත්තා. ඊළඟ කාරණය තමයි සෙත් පැතීමක් වශයෙන් ආර්.පී. රාජපක්ෂ මහත්මයාගේ දයාබර බිරිඳවන දූ දරුවන්ගේ දයාබර මෑණියන් වන ආර්.පී. දයාවතී මෑණියන්ටගේ ජන්මදිනය නිමිති කරගත්තා. ඒ වගේ විදේශගතව සිටින වැලිමහල් පුතු අනුර රාජපක්ෂ පුතුණුවන්ට සහ ඔහුගේ දයාබර බිරිඳ සහ පුතුණුවන් ඇතුළු රාජපක්ෂේ පවුලේ සියලුම දෙනාගේ ඉදිරි කටයුතු සාර්ථක කර ගන්නත් කියන අරමුණක් බවට පත් කරගත්තා. මීට අමතරව අරමුණු කීපයක් තියෙන පසුවට ඒවා සඳහන් කරන්නම්. ඉතින් මේ සියලු අරමුණු සඳහා මේ අය කල්පනා කරා ලෝකටම ධර්ම දානයක් වශයෙන් ධර්ම දේශනාව පවත්වලා ඒ තුලින් ජනිත කරගන්නා වූ ආනිසංස ධර්මයන් ඒ මිය පරලෝකීය හැමදෙනාටමත් අපි අපටත් ඒකාත්මික කරගන්න ඕනේ කියන හැඟීම උදාර අරමුණ තමයි මේ අවස්ථාවේදී තබා ගත්තේ. බණ කියනවා කියලා කියන්නේ පින්වත්නි සත්‍යං කනේ සත්‍ය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. උන්වහන්සේ කිං සත්‍ය ගවේෂී කිං කුසල ගවේෂී කියන ආදී වශයෙන් මේ ධර්මයේ තියෙන සත්‍යතාවයන් ලෝකට හඬනගා කියන්නට මහත් වූ අපකැපවීමක් කරා. ඒ කලේ අප වෙනුවෙන් මේ ජනතාව වෙනුවෙන්. නිසා අපි එයින් උපරිම ප්‍රයෝජනෙ ගන්න එක තමයි මේ අවස්ථාවේදී සිද්ධ විය යුත්තේ. නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ගාථා පාඨයක් මේ අවස්ථාවට සුදුසුයි සිතාගෙන මම මාතෘකාව වශයෙන් තබා ගත්තා. මේ කාලත් පාඩම් ගාථාවක් අසේවනාච බාලානං පණ්ඩිතානංච සේවනා පූජාච පූජනීයානං ඒතම් මංගල මුත්තමං. මේ කවුරුත් දන්නා පාඩයක්. අපි දන්නවා අපේ ගිහි පින්නතුන් හැමදෙනාටම පාඩම් තියෙන මහා සූත්‍රයට අයිති මහා මංගල සූත්‍රයේ පළවෙනි ගාථා පාඨය තමයි මේ ගාථා පාඨය. ඉතින් මේ ගාථා පාඨය නැත්නම් මේ මහා මංගල සූත්‍රයේ දේශනා කරන්නට හේතු වෙච්ච නිධාන කතාව කුමක්ද කියන එක අපි තේරුම් ගන්නට වෙනවා. ඉදා බුදුජාණන් වහන්සේ දවස බොහෝ දෙනෙක් විවිධ දේවල් ඔස්සේ තමයි තමන්ගේ බුද්ධි මට්ටම අනුව තීන්දුව කරගත්ත මේවා මංගල කාරණා කියලා. ඉතින් ඒ අනුව මුත මංගල සුත මංගල ආදී වශයෙන් මංගල කාරණා පිළිබඳව තේරුම් ගත්තා. අහන එක, දකින්න එක,
කායික වශයෙන් විඳින එක ඕවා තමයි ඒගොල්ලෝ බැලුවේ මංගල කාරණා වශයෙන්. තුන මේ දිට්ඨ මංගල දැකීම කියන එකෙන් බැලුවාම ඒක හොඳයි කියලා හිතුවා. අහන දේ හොඳයි කියලා හිතුවා. ඒ විදිහට හිතුවට පින්වත්නි මේක මංගල කාරණා නොවන බව මහා උද්ඝෝෂණයක් බවට පත් වුණා. එදා හිටපු මේ දැන් මිනිස්සු අතර සාකච්ඡාව අවසානයේ දෙවියන් අතරට ගියා. දැන් දෙවිවරු මේක කල්පනා කරා මොකද මේ කරන්නේ කියලා. දෙවියෝ අතරත් කලකෝල හැරුවා. දෙවියෝත් හිතුවා මුත දැක්ක දේ තමයි හරි, අහපු දේ තමයි හරි, කායික වශයෙන් තියෙන දේවල් තමයි හරි කික නොයේ ආකාරයේ දේවල් තමයි මංගල කාරණා වශයෙන් ඒගොල්ලෝ පෙන්눔 කරන්න ලෑස්තුනේ. ඉතින් මේක බුදුහාමුදුරන් ළඟට ඇවිල්ලා දෙවිවරු අහනවා ඒවා මේ උතන් ඒකාංශමයන් කියන ඒ පාඩයෙන් පැහැදිලි කරලා දෙන්නේ. මෙන්න මේ විදිහට මේ කාරණේ මොකක්ද කියලා පැහැදිලි කරලා දෙන්නේ කිව්වා. ඉතින් මංගල කාරණා 38ක් පැහැදිලි කරලා දෙනවා. ඒ තුනක් තමයි මේ පැහැදිලි මම අද දිනේදී මාතෘකාව වශයෙන් තබා ගත්තේ. ඉතින් අපිට ලැබිච්ච කෙටි කාලයේ අනුව ඒ පැහැදිලි කර දෙන්න උත්සාහ දරන්නම්. ඉතින් මේ කාරණා දිහා බලනකොට බුදුජාණන් වහන්සේ ලොකු විප්ලවයක් කරේ. ඒතර අපි බොහෝ දෙනෙක් තුල තියෙනවා මේ මංගල කාරණා පිළිබඳව නොඑක ආකාරي මතවාද අදත් තියෙනවනේ. නේද? මිත්‍යා දෘෂ්ටික අදහස් හැඟෙයි නැති වුණාට බෞද්ධ අපි තුලත් විවිධ ඒවා හැඟීම් තියෙනවා. මොකද්ද දකින්නේ? එළදෙනක් කිරි එළදෙනක් දැක්කොත් වාසනාවන්තයි කියලා හිතනවා. ඒ වගේම වතුර අරගෙන යන හිස් කාලයක් දැක්කොත් අවාසනාවන්තයි කියනවා. බල්ලේ කන් පොට ගැහුවොත් ඒක අසුබයි කියලා හිතනවා. ඒ වගේම ඊළඟට වඳ ස්ත්‍රියක් දැක්කොත් ඒක අසුබයි කියලා කියනවා. ඔය වගේ නොයෙකුත් ආකාරي මතවාද තවත් අපි අතර තියෙනවා. ඊට අමතරව තව මෙච්චර මේ පූජ්‍ය වස්තුවර බවට පත් වෙච්ච මහා සංඝරත්නය දැක්කත් ඒකත් අසුබයි කියලා හිතනවා. නේද? නා බුදුරජාණන් වහන්සේ දේශනා කරන සමානාන්ත දර්ශනං. මේ මහා භික්ෂුන් වහන්සේ දැකීම වාසනාවන්ත අවස්ථාවක්. නමුත් අපේ සමහර පින්නතුන් තුල ওই හැඟීමක් තියෙනවා. ඉතින් මේ හැම හැඟීමක් දිහා බලනකොට අපේ බුද්ධ භාවය නැත්තම් මිත්‍යා දෘෂ්ටික භාවය සංයම් තැන්වලදී පැහැදිලිව පේනවා. එච්චර පමණක් නෙවෙයි සමහර අය තුල තියෙනවානේ මේ ඉරිදට වල්ලන්න හොඳ නැහැ, අඟහරුවාදට හොඳ නැහැ, සිකුරාදට හොඳ නැහැ. ඔය වගේ જાතිත් තියෙනවානේ. ඊළඟට නැකත් බලන මිනිය ගන්න, මිනිය එළියට ගන්න, ඔය වගේ දේවල් තියෙනවා. මම මේ ඔක්කොම මතක් කරේ පින්නත් මේ අපි බොහෝ දෙනෙක් මේ අවිචාරවත්ව කරන දේවල්. දැන් සමහර අය කවුරු හරි කිව්ව නිසා කරනවා, අරයා කරපු නිසා කරනවා. ඒ නිසා මේක හරියන්නේ මේක නිසා ඔය වගේ නොයෙකුත් මතවාදයක් තියෙන්න පුළුවන්. කවුරුවත් දන්නේ නැහැ. ඉතින් හොස්සන කතන්දර ගොඩක් තියෙනවා අපේ ගාව මේ මංගල කාරණා පිළිබඳව. ඉතින් ඒවා ඔක්කොම බුදුජාණන් වහන්සේ අයින් කරලා දැම්මා. ඕවා නෙමෙයි මංගල කාරණා. මෙන්න මේවා තමයි මංගල කාරණා කියලා දේශනා කරා. ඒතර අපිට පැහැදිලි කරගන්න ඕන එහෙමනම් මෙන්න මේවා තමයි අපි දකින්න ඕනේ කියලා. ජීවිතයේ ආධ්‍යාත්මික සංවර්ධනයේ පමණක් නෙවෙයි ලෞකික සංවර්ධනය ලෞකික ලෝකෝත්තර අංශ දෙකම සංවර්ධනය කරගන්නට පුළුවන් ක්‍රමවේදයක් තමයි මහා මංගල සූත්‍රයෙන් බුදුහාමුදුරුවෝ දේශනා කරේ. නිසා අපි එතෙන්ද දැන් අවතීර්ණ වෙන්නට වෙනවා. ඒතර අපි ඒක බලමු කොහොමද බුදුහාමුදුරුවෝ මේවා පැහැදිලි කරේ කියලා. ඉතින් අපිට බුදුහාමුදුරුවෝ ලොකු බුද්ධිමය විප්ලවයක් කරපු තැනැත්තෙක් නේ. උන්වහන්සේගේ ප්‍රතිභාව මොනතරම්ද කියන එක පැහැදිලි වෙනවා කාලාම සූත්‍රයේදී. උන්වහන්සේ දේශනා කවුරුත් කියු පරිින්වත් ඇහූ පළියටවත් පිළිගන්න එපා කියලා කිව්වා. නිසා අපිට තියෙනවා එහෙමනම් මොකද්ද? බුද්ධිමත් භාවයක් තියෙනවා. මිනිසා කියන්නේත් ඒකනේ මනං උස්සසීති මනුස්සා. මානසික උසස්සා තමයි මිනිසා කියලා කියන්නේ. ඒ නිසා අපි බොහෝ දෙනෙක් මිනිස්කම ලැබුවාට තවත් අපි ඉන්නා බොහෝ විට මේ මැටි යුගයක නැත්තම් සමහර විට ගස්ගල් පුදන අවස්ථාව බාරපත් වෙච්ච අවස්ථා තියෙනවා. ඉතින් ඊයේ පෙරේදත් මේ පින්නතුන් දකින්නදී මාධ්‍ය තුල නොඑක ආකාරයේ දෙයියන් කිව්වයි කියලා නේද? කාලි මෑනියෝ කිව්වයි නොඑක ආකාරයේ දේවල් කිව්වයි කියලා සමහර අය විවිධ දේවල් ඔස්සේ යන අවස්ථා තියෙනවා. මං කියන්නේ දෙවියෝ ඉන්නවා තමයි නැත්තේ නෑ. දෙවියන්ට පින් දෙන්නත් ඕනේ. නමුත් එහෙම කිව්වා කියලා ඉතින් ඒවා මහා ඉසමුදුනින් පිළිගත්ත පිරිසකුත් අපි අතර ඉන්නවා. ඉතින් මේ ඔක්කොම ටික නිෂේධනය කරපු බුදුහාමුදුරුවෝ පිළිබඳව අපි අත්‍යන්තයෙන්ම විශ්වාස කරගෙන කටයුතු කරන්න ඕනේ. නැත්te මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. ඉතින් අපිට වෙන පිහිට ආධාරයක් නැහැ. ඉතින් එකම පිහිට ආධාරයේ බවට පත් වෙන්න තියෙන එකම සරණ බවට යන්නට ඕනේ බුදු සරණ පමණයි, ධම් සරණ පමණයි, සංඝ සරණ පමණයි. ඉතින් අපි බෞද්ධයන් වශයෙන් බෞද්ධයා කියන්නේ බුද්ධිමතා කියන එක නිසා අපි බෞද්ධයන් වශයෙන් හැම අවස්ථාවකදීම බුද්ධිමත් තීන්දුව ගත යුතු තිබෙනවා. ඒ නිසා ඒකට හොඳ පසුබිමක් තමයි මහා මංගල සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ පැහැදිලි කරලා දුන්නේ. නිසා පළවෙනි ගාථා පළවෙනි පාඨයෙන් පැහැදිලි කරේ මොකද? අසේවනාච බාලාන.
අසේවනාච බාලාන කවුද ආශ්‍රය ගන්න එපා කියලා කියන්නේ? අසේවනාච බාලාන මේ පොඩි අය ආශ්‍රය ගන්න එපා කියලා කිව්වද? දැන් අපි හිතන්නේ එහෙමන බාලයෝ කියලා කියන්නේ මේ 6 7 නොදන්න කිරි දරුවන්ට. ඒ අය නෙවෙයි. වයසින් 60 70 වෙන්නත් පුළුවන් සමහර බාලයෝට කරනවා නම්. ඒක බාලයා කියන එක කෙනා මොකද කරන්නේ? නිතරම නරක සිතුවිලි ඇති කර ගන්නවා. නරක ක්‍රියා කරන නරක වචන කතා කරනවා. නරක ක්‍රියා කරනවා. ඉතින් එයාගේ වචන හැම අවස්ථාවෙදීම ඒ ක්‍රියාදාමයන් තුල තමයි ගමන් කරන්නේ. ඉතින් එයාට ඊට එහා ගමන් ලෝකයක් නැහැ. ඉතින් අන්නේ එහෙම අය තමයි බාලයෝ කියලා කියන්නේ. ඉතින් අපි හිතන්නට ඕනේ අසේවනාච බුදුහාම දේශනා කරපු කෙනෙක්ගේ ජීවුණුවට හේතු කාරණා වන්න පළවෙනි අවස්ථාව තමයි යොතන පින්නත්නි. දැන් මේ පින්නතුන් දන්න අද අපේ මැතිතුමන්ලා මේ தත්ත්වයෙන් ජීවත් වෙන්න අවශ්‍ය පසුබිම ගොඩනගලා දුන්නේ කවුද? අම්මයි තාත්තයි. ඒ කාලේ කියන්නේ නැති පුතේ ඔය ආශ්‍රය ගන්න එපා. ඔය ආශ්‍රය කරොත් ඔය විදියට ගියොත් ඔයාටත් යනවම නැති වෙයි කියලා කියන්නේ ඇති. ඒ නිසා ආශ්‍රය වටිනාකම පැහැදිලි කරලා දුන්නා. ඒතර මේ අසේවනාච බාලාන බාලයෝ කියලා කියන්නේ ඒතර වයසින් බාලයි නෙවෙයි. එහෙමනම් කවුරුද බාල වෙන්නේ? බුද්ධියෙන් බාලය, ක්‍රියාකාරීකම් වලින් බාලය. කතා කරන වචන වලින් ආශ්‍රය නිශ්චය කරන ක්‍රියාදාමයේ තුලින් තමයි බාලයෝ තේරුම් ගන්න තියෙන්නේ. ඒතර මෙන්න මේ බාලයෝ නිසා අපිට වෙන හානිදායකයන් පිළිබඳව අමුතුවෙන් කියන්න දෙයක් නැහැ පින්වත්නි. දිනපතා පුවත්පත් දිහා බලනකොට පැහැදිලිව පේනවා මොනතරම් අඥාන විදිහට මිනිස්සු ජීවත් වෙනවද කියලා. සමහර විට සමහර අයගේ ක්‍රියාදාමයන් දිහා බලනකොට නරක ආශ්‍රය නිසා, පවිතු මිතුරන් නිසා ඔවුන් පිරිහීමට පත්වෙච්ච අවස්ථාවන් අපිට සමාජයේ දකින්න තියෙනවා. ඉතින් මෙන්න මේ කාරණා නිසා අපි හැම අවස්ථාවකදීම හොඳ ආශ්‍රයක් වටිනාකම් තේරුම් ගන්න වෙනවා. මේ පින්නතුන් අහලා ඇති වැඩිහිටියෝ නිසා මරුසිරාගේ කතාව අහලා තියෙනවනේ. මේ මරුසිරා එයාගේ කතාව, එයා ජීවිත කතාව එයා පාපෝච්චාරණය කරනකොට කිව්වේ මොකද්ද? මට මේ தත්ත්වයටපත් උනේ නරක ආශ්‍රය නිසා කියලා. ඉතින් අපි දන්න ඕනේ එන්න එතන තමයි වැදගත් වෙන්නේ. ඒතර මේ නරක ආශ්‍රය නිසා අද බොහෝ දෙනෙක් හිර කූඩු වල කම්බි කූඩු ගණන් කර ඉන්නවා. ඒතර අපි ඔය සමහර විට ඔය දැන් නරක සිතුවිලි නිසා දැන් මේ සමහරට ඕගොල්ලෝ දකින්නත් ඇති බන්ධනාගාර බස් රථයකට ගොඩ වෙනකොට. ඒ වෙලාවේ ගොඩ වෙලා කොට එහෙනම් මූණේ පෙන්නනකොට අපි දන්නා විද්‍යුත් මාධ්‍ය වල පෙන්නනවා කොයිමද ඒවා පෙන්නන්නේ. ඒ හැම දිනාම මූණ වහගෙන යන්නේ මොකෙන් හරි ලේන්සුවෙන් හරි නේද? ඇයි ඉච්ච ලැජ්ජා වුනේ? ඔක කලින්ම ඔයා වලක්වා ගන්න තිබ්බා. ඒ වලක්වා ගත්තේ නැතුව ක්‍රියා කරලා අන්තිමේ පසුතැවෙනවා. දැන් මහා දවල් මේ ඔය බැංකු කොල්ල කාපු හැටි ඔය නොයෙක් ආකාරයේ දේවල් අපි දකින්න හැමදාම පුවත්පත්වල. ඔය ඕගොල්ලෝ ඔවා කරනකොට අපිට වඩා කවුරුවත් නැහැ කියලා හිතාගෙන කියන්න ඇති. ඉතින් ඔය වෙලාව ඒගොල්ලෝ හිතුවේ මොකද්ද? නරක සිතුවිලි ඇති කරගත්තා. ඒ එතෙන් යොමු වෙන්නේ තමන්ගේ සිතවිල්ල. කියන්නේ තමන් යම් ආකාරයක ජීවන පැවැත්මක් ඇති කරගත්ත නිසා ඒ தත්ත්වය නිසාම ඒගොල්ලෝ ඒ தත්ත්වයටපත් වුණා. අවසානයේ දුක් විඳිනවා. ඒ එයයි පමණක් නෙවෙයි. එයාගේ දරුවන්ට දෙමව්පියන් මුණ දෙන්න බැරි වෙන සමාජයට සමහර විට. නිසා නරක ආශ්‍රය කියන එක බොහොම අපි ඈත් කළ යුතු අවස්ථාවක්. ඉතින් ඒ අය බලාපොරොත්තු වෙන්නේ කොයි අවස්ථාවක් තමන්ගෙන් ලාභ ප්‍රයෝජන ගන්නකම් විතරයි හැමදෙනාම ඉන්නේ. ඉතින් බාලයෝ ආශ්‍රය කිරීමේ ආනිසංස පිළිබඳ නැත්නම් එහි තියෙන ආදීනවයන් පිළිබඳව අපි නිතරම මෙනෙහි කරන්න ඕනේ. නිසා දරුවන්ට උගන්වන්න ඕනේ ඔය මෙන්න මේ චරිතායනයන් තියෙන පුද්ගලයන්ගෙන් ඈත් වෙන්න කියන එක. එසේ නොවුනොත් අවසානයේ හැම දිනාටම දුක් විඳින්න සිද්ධ වෙනවා. ඉතින් මෙන්න මේ කාරණේ නිසා බුදුහාමුදුරුවෝ පළවෙනි කාරණේ දේශනා කළ අසේවනාච බාලාන. ආශ්‍රය කරන්න එපා, නැත්නම් ශ්‍රවණය කරන්න ලං කරගන්න එපා බාලාය. එතන මේ බාලයෝ කියන අය පිළිබඳව අපි අනන්ත අප්‍රමාණ කරුණු කාරණා පැහැදිලි කර දෙන්න පුළුවන්කම තියෙනවා. එහෙම අය තුලින් තමයි සමාජයේ වාක් නරක වෙලා තියෙන්නේ. සමහර විට අම්මා තාත්තා කියන දේවල් අහන්නේ නැහැ. මම දැක්කා එක සිද්ධියක් නරක ආශ්‍රය නිසා මත් කුඩු වලට ලක් වෙච්ච දරුවෙක්. අම්මා මේට්‍රන් කෙනෙක්. අවසානයේ අම්මට පුදුම විදියට හිරිහැර කරා. කහලා බැනලා සල්ලි ගත්තා. හේතුව නරක ආශ්‍රය නිසා මත්ද්‍රව්‍ය මත් කුඩු වලට ලක් වෙච්ච දරුවා නිසා. අවසානයේ දරුවා මොකද කරන්නේ? අම්මා මරන්න පවා තීන්දුව කර අවස්ථාව. මේ සත්‍ය සිද්ධියක්. අනන්ත අප්‍රමාණ මේ වගේ දේවල් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් නිසා අපි පුළුවන් තරම් ඈත් වෙන්න ඕනේ බාලයෝ ආශ්‍රය කිරීමෙන්.
ඒ කාර්යය තුල. ඊළඟ කාරණේ තමයි පින්වත්නි පණ්ඩිතානංච සේවන. පණ්ඩිතය ආශ්‍රය කරන්න කියලා කිව්වා. කවුද මේ පණ්ඩිතෝ කියලා කියන්නේ? දැන උගත් කරුණු කාරණා තියෙන අය තමයි ආශ්‍රය කරන්නේ. ඒ අය තුලින් අපිට පුළුවන්කම තියෙන අපේ ජීවිතය සාර්ථක කරගන්න. ඉතින් බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන ධර්මයේ තරම් අපිට වෙන ගුරුවරයෙක් නැහැ. හොඳම පඬිතයා බවට පත් කරගන්න තියෙන්නේ බුදුජාණන් වහන්සේ. උන්වහන්සේගේ දර්ශනය තුල තියෙන හැදියාව මිනිස්සුන්ගේ චර්යා රටාවන් සකස් කර ගන්නට මොනතරම් පිටුහල වුණාද කියන කාරණාව අපි සිහිපත් කරන්නට ඕනේ. අපි නිතරම හිතන්න ඕනේ පඬිතියෝ කියලා කියන අය මොන වගේ චරිතායනයක් තියෙන පුද්ගලයෝද කියන එක. අද අපි සමහර විට අපිට මේ தත්ත්වයටපත් වෙන්නට මම පැවිදි ජීවිතය ගත කරලා මේ වගේ தත්ත්වයටපත් වෙන්නට අපිට හේතු කාරණා වුණේ කවුරුවත් නෙවෙයි අපේ ගුරුවරු. ඒතර ගුරුවරු ඉන්නවා, දෙමව්පියන් ඉන්නවා, හොඳ බෞද්ධ පුද්ගලයෝ ඉන්නවා, අසුතුතු තැන් ඇති අය. ඒතර මෙන්න මේ ආශ්‍රය කරනකොට අනිවාර්යයෙන්ම යහපත් ඒ කවදාකවත් පුද්ගලයෙක්ගේ නරකක් වෙන නරක හැසිරීම රටාවක් ඇති කරගන්න අවස්ථාවක් දෙන්නේ නැහැ. ඒගොල්ලෝ පුළුවන් තරම් කරුණු කාරණා පැහැදිලි කරලා දෙනවා මෙන්න මේ අය මෙන්න මේ විදිහ හැදෙන්න වැඩෙන්න කියලා. යන්නේ යා යුතු ගමන් මාර්ගය පැහැදිලි කරලා දෙනවා. අර්ථයෙන් ධර්මයෙන් පැහැදිලි කරලා දෙනවා. ඒතර එන්නේ මේක තමයි වැදගත් වෙන්නේ. නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරපු හැට අපි හැමදෙනාම කල්යාණ මිත්‍ර සම්පatti ළඟා කරගන්න ඕනේ. ඒතර එමනම් අත්තක්කායි මිත්‍රෙක් කියලා අපිට තියාගන්න වෙනවා. මොකද මේ අත්තක්කායි මිත්‍රයා කියලා කියන්නේ? අවශ්‍ය තැන්වලදී උපදෙස් දෙනවා. නරක වැඩක් කරනවා නම් ඔයා මේ වැඩේ කරන්න එපා. මේ වැඩේ කරොත් ඔබට ආදීනව මෙන්න මේකයි. ඔබ මේ ගමන් මඟ ගියොත් ඔබට වෙන විපාකෙ වෙන්නේ මේකයි කියලා පැහැදිලි කරලා දෙනවා. නමුත් අද බොහෝ අය ආශ්‍රය කරන්න ඒ වගේ පඬිතය ආශ්‍රය කරනවම අඩුයි. අද අපිට ලොකු කඩකඩුවක් ගැටලුවක් තියෙනවා ගිහි පැවිදි සමාජයේම වැඩිහිටියන්ගේ අවවාද අනුශාසනා පිළිගන්නේ නැති තත්ත්වයටපත් වෙලා තියෙනවා. ඒතර මෙන්න මේ නිසා ඒතර පඬිතයෝ කියලා කියන්නේ සමහර විට පඬිතයෝ කියන අය උගත් අයම නෙවෙයි පින්වත්නි. දැන් හිතන්න පුළුවන් BA MA PhD වගේ උපාධි තියෙන අය පඬිතෝ කියලා. එහෙම නැහැ. දැන් සමහර විට අපේ අම්මලා තාත්තලා ඉස්කෝලේ නොගියන්න පුළුවන්. නමුත් ඒ අය ජීවිත තක්ෂලයි උපාධි ගත්ත අය. අත්දැකීම් ලබා ගත්ත අය. පැහැදිලිනේ. දැන් අපේ අප්පච්චිලා අම්මලා ගත්තොත් සමහර අය කැත්ත උදැල්ල පිළිබඳව විශේෂඥ දැනුමක් තියෙන්න පුළුවන්. නමුත් ඒ අයට සමාජයේ විවිධ දේවල් විවිධ ආශ්‍රය කරලා නිශ්චය කරලා ඒ තුලින් විවිධ අත්දැකීම් ලබාපු පිරිසක් වෙන්න පුළුවන්. ඒතර ඒ අය කියන කාරණා තුල සත්‍යතාවයක් තියෙනවා. සමහරට දරුවෝ හිතනවා අපි අම්මලා කවදාද ඉගෙන ගත්තේ? අම්මලා ඉස්කෝලේට ගිහිල්ලා නැහැ කියලා. එහෙම කියන අය ඉන්නවා. ඉතින් මම දන්නවා බොහොම අත්දැකීම් රාශියක් තියෙනවා. ඒ අත්දැකීම් එක බලනකොට කල්පනා කරලා බලනකොට පැහැදිලිව පේනවා මේ අය හිතනවා සමහර විට මෙන්න මේ විදිහට ගිහිල්ලා තමයි හරියන්නේ කියලා. එක උදාහරණයක් කියන්නම්. මේ පහුගිය දවසක අර පානදුර ප්‍රදේශයේ තරුණ දරුවෙක් මහරෑ රේස් පදින බයිසිකලේ. ඒ අම්මා දුන්න කට උත්තරේ දිහා බලනකොට පේනවා දරුවෝ අම්මා තමයි වැරද්ද කරලා තියෙන තාත්තලා බයිසිකල් අරන් දුන්න එක හරි කියනවා නෙවෙයි. නමුත් දීලා ඒත් කියලා තියෙන උපදේශ දුන්නට ඒ උපදේශ පිළිගත්තේ නැහැ. නේද? ඒ අවසානයේ අහිංසක දරුවෝ දෙදෙනෙක් කුසේ ඉන්න බිලිඳු දරුවෙක් ලෝකයේ දකින්න හිටපු දරුවෙක් අහිමි වුණා. ඉතින් කල්පනා කරලා බලන්න මේ වැඩිහිටියන් නැත්තම් පඬිතියෝ යමක් කියනවා නම් දැන් ඕකට අමුතෙන් කියන දෙයක් නේ තරුණ දරුවෙක් නම් ඒකේ ආදීනව දැනගන්න එපා ටිකක් හෝ දැනෙනවනේ පොඩ්ඩක්. මේ විදිහට ගියා මගේ ජීවිත අනතුරක් වෙනවා. මම රෝහල් ගත වෙලා හිටියොත් කාටද කරදර වෙන්නේ කියලා ටිකක්වත් හිතන්න බැයිද? ඒ ඔය උනාතරම් අප්‍රමාණ ඔයයි කියලා දෙනවා විස්තර. පොලිසියෙන් අනන්ත අප්‍රමාණ කියලා දෙන්න ඇති. නමුත් ඒ කොච්චර දේවල් කිව්වත් ඒ අය හිතනවා අපි තමයි මේකේ ඉන්න කෙරුම්කාරෝ කියලා. ඇත්තම කියනවා නම්. ඒ නිසා ඒකේ තියෙන විපාකෙ විඳින්න වෙනවා. ඉතින් අපි අර කියමනකුත් තියෙනවනේ. බල්ලොත් එක්ක බුදියා ගත්තොත් මැක්කොත් එක්ක නැගිටින්න වෙනවා කියලා. ඉතින් ඒ කාරණා දෙකම සිද්ධ වෙනවා මෙතනදී. දැන් ඔය බාලේ ආශ්‍රය කිරීමත් ඒ වගේම පඬිතු ආශ්‍රය නොකිරීමත් කියන කාරණා දෙකම දිහා බලනකොට අවසානයේ අපිට සිද්ධ වෙන්නේ මොකෙද්ද? මැක්කොත් එක්ක තමයි නැගිටින්න වෙලා තියෙන්නේ. ඉතින් ආදීනවේ දැක අපි අවසානයේ මහා ඉතා අන්ත පරිහානියට ලක් වෙනවා. ඉතින් උනාට පස්සේ අපි කාටවත් කතා කරලා වැඩක් නැහැ පින්නත් මේ හැම දෙයක්ම. අපි කලින්ම දැනගන්නට ඕනේ පඬිතේ මානිත්‍යයෙන් ඇති කරගෙන නැත්නම් පඬිතෙන් සමග වියතුන් සමග සාකච්ඡා කරන්න. ඉතින් අපිට හොඳ ක්‍රමවේද ඕන තරම් තියෙනවා. අපි අධ්‍යාපනයේ මේ ගත්තොත් විධිමත් අවිධිමත් නොවිධිමත් කියලා අධ්‍යාපන තියෙනවා.
නේද? විධිමත් අධ්‍යාපනය කියලා පාසල්ගත අධ්‍යාපනය. ඒතකොට මේ අධ්‍යාපනයේ තුල ගුරුවරු කවදාකවත් කියන්නේ නැහැ දරුවෙකුට නොමග යන දේවල් කියන්නේ. සමහර විට සමහර ගුරුවරු කියන්න පුළුවන් අයත් ඉන්නවා. මොකද මේ පිටුතු අඟුලිමාල් කතාව බලපුවහම මේකේ තියෙනව නේද? අහිංසක දරුවා කේලම් අහලා අවසානයේ ඇඟිලි 1000ක් පූජා කරපන් මට පූජාවක් වශයෙන් ගුරු පූජාවක් වශයෙන් කියලා. එහෙම දේවල් තියෙනවා. සමහර ගුරුවරුත් ඉන්නවා මේ වැරදි මාර්ගයේ පෙන්වපු අවස්ථාවල් තියෙනවා. ඉතින් ඒ නුවාට සමස්ත ගුරු සංගතිය දිහා බැලුවොත් එහෙම හැම දෙනාම නොමග යන්න දරුවන්ට කතා කරන්නේ නැහැ. ආදරෙන් කතා කරන්නේ පුතේ දරුවෙකුට තාත්තා කෙනෙක් කතා කරන ආකාරයෙන් ආදර බර වචනින් කතා කරලා දරුවා නොමග යනවා නම් නිවැරදි මාර්ගයට ගන්නට අවශ්‍ය කරුණු කාරණා පැහැදිලි කරලා දෙනවා. ඉතින් මෙන්න මේක තමයි බුදුහාමුදුරේ දේශනා කරේ පණ්ඩිතානන්ද සේවනක්. නිතරම පණ්ඩිතයෝ ආශ්‍රය කරන්න කියලා කියන්නේ. ඒතරේ පණ්ඩිතයා තුල කවදාකවත් පණ්ඩිතෙක් නරක සිතුවිලි ඇති කරගන්නේ නැහැ. හොඳ සිතුවිලි ඇති කරගන්නේ. හොඳ වචන කතා කරන්නේ. හොඳ ක්‍රියාදාමයන් තුළින් තමයි ඔහුගේ ජීවිත පැවැත්ම සකස් කරගන්නේ. මෙන්න මේ ආකාරයට ක්‍රියා කරන තරමට අපි අපේ ජීවිතයේ අර්ථ සම්පන්න ජීවිතයක් බවට පත් කරගන්න පුළුවන්. ඒතර බලන්න කල්පනා කරලා අපේ මහා මංගල සූත්‍රයේ දේශනා කරපු කාරණු අනුව අසේවනාච බාලාණන් කියනකොට බාලයෝ ආශ්‍රය නොකිරීමත් ඊට ආශ්‍රය කරන්න ඕනේ කවුද කියන එකත් පැහැදිලි කරලා දුන්නා. දැන් අහනවානේ දැන් එහෙනම් ඔය ආශ්‍රය ගන්න එපා නම් අම්මා කෙනෙක් අවවාද කරනවා නම් දරුවෙකුට දරුවා කියන මං එහෙනම් කාටද මම කවුද ආශ්‍රය කරන්නේ කියලා. එහෙනම් අහවල් අය ආශ්‍රය කරන්න කියලා කියනවා. එතකොට තේරෙනවා එයාට විකල්පයක් තියෙනවා. දැන් දරුවෝ හොයනවනේ එහෙමනේ. අහනවනේ එහෙම. ඒතර එහෙමනම් මේ විකල්පය එතනම දේශනා කරා. ඉතින් බලන්න බුද්ධිමේ සංවාදයක් කොච්චර තියෙනවද කියලා. මේක ප්‍රායෝගික ලෝකෙට කොච්චර ගැලපෙනවද කියලා බලන්න කල්පනා කරලා. ඒතර ඒක තමයි වැදගත් වෙන්නේ. ඒතර අසේවනාච බාලාණං පණ්ඩිතානංච සේවන. පණ්ඩිතයන් සේවනය කිරීමේ වටිනාකම් තේරුම් කරලා දුන්නා. ඒතර පණ්ඩිතයා කියලා කියන්නේ ඒතකොට මම අර මුලින් කිව්ව විදිහට උගතුම්ම නෙවෙයි සමාජ අධ්‍යක්ෂින් ලැබුව අනන්ත අප්‍රමාණ පිරිස් ඉන්නවා අපි අතර. ඒ අය ඒ ක්ෂේත්‍රය තුල අධ්‍යක්ෂින් ලැබලා තියෙනවා. වැඩක් පරක් කරන්න ගියත් එහෙම වෙන්න ඕනේ. මම මේසෙන් පෙදරේරු කර්මාන්තයේ පිළිබඳ දක්ෂයෙක් වෙනවා නම් මම ආශ්‍රය කරන ඒ පිළිබඳ දක්ෂයෙක් එක්ක කතා කරන්නට ඕනේ. එයාත් එක්ක කතා කරලා ඔහුගෙන් දැනුමතුකම් ලබා ගන්න ඕනේ. මම සියල්ල දත්තා වගේ හිතාගෙන වැඩ කරන්න ගියත් ඒත් අමාරු වැටෙනවා. ඒතර පඬිතුයෝ කියලා කියන්නේ සහතිකම නෙවෙයි පින්වතුනි ඊට එහා ගිය හොඳ නරක කියා දෙන අවශ්‍ය තැන්වලදී පිහිට ආධාර වෙන පුද්ගලයා තේරුම් ගන්න වෙනවා. ඊළඟ කාරණේ තමයි තුන්වෙනි අවස්ථාව තමයි මොකද්ද? අසේවනාච බාලාන පණ්ඩිතානං සේවන පූජාච පූජනීයානං පිදී උත්තම් පුදන්න ඕන කියලා කිව්වා. දැන් මේකත් හරි වටිනවන සමාජයේට. සමාජයට හරි වටිනා පණිවිඩයක් මේ. අද බලන්න අපිට අපේ සමාජය දිහා බලනකොට වැඩිහිටියන්ට සලකන පිරිස ඉන්නවද කියලා බලන්න වැඩිහිටියන්ට කතා කරන්නවත් දන්නවද කියලා බලන්නකෝ. මම දවසක් මේ මාර්ගේ බස් එකක යනකොට මේ ජාතික පාසලක දරුවෙකුට වොන්දොස්තර මහත්තයා කියනවා පුතා ෆුට්බෝල් එකේ යන්න එපා ඔතනින් ගොඩ වෙන්න කියලා කිව්වා. වොන්දොස්තර මහත්තයා වෙන කෙනෙක් කිව්වේ. වොන්දොස්තර මහත්තයා ඉස්සරහ දොරේ ඉන්නවා පස්ස දොරේ ෆුට්බෝල් එකේ යනවා ළමයා. පස්සේ අර දරුවා කියනවා යාළුවාට කතා කරලා නම කියලා මේකේ කොන්දොස්තරලා දෙන්නෙක් ඉන්නව නේද කියලා. ඉතින් ඒකෙන් පැහැදිලි කරගන්න පොඩ්ඩක් අර වැඩි හිටියා කීවේ මොකද්ද කියලා හිතුවේ නෑ මේකේ ආදීනවේ දැකලානේ කීවේ. ඉතින් එල්ලිලත් යන්නේ අනිත් ඒ දන්නවනේ පින්නතුන් දන්නවනේ ඔය තරුණ දරුවා කොච්චර බස් වල ඉඳ තිබ්බා සීට් ඉඳ තිබ්බත් ඒ වගේ යන්න කැමති ඉන්න ෆුට්බෝල් එකේ ඉල්ලා යනවා. ඉතින් ආ වංගු ගන්නවා කණු වල හැප්පෙනවා ලයිට් කණු වල නොයේ කාකාර ජීවිත හානි වෙන්න පුළුවන්. අර කියනකොට අරයට හෙලා දැකලා තමයි කතා කරේ. ඉතින් කාටද මේක කියන්නේ? ඉතින් මේ තරුණ දරුවන්ගේ හැකියාව අපි කුඩා දරුවෝ පවා මේ හැදෙන හැකියාව. ඉතින් ඕක නිසා බුදුහාමුදුරුවෝ පැහැදිලි කරා තුන්වෙනි අවස්ථාව වශයෙන් මොකද්ද? පූජාච පූජනීයන පිදී උත්තම් පුද. කවුද අපිට පිදී උත්තම් කියලා කියන්නේ? අපේ කුල પરම්පරාවල ජ්‍යෙෂ්ඨයෝ කියලා කෙනෙක් ඉන්නවා. ඒ අක්කණ්ඩි මාමණ්ඩි නේද? එහෙම නැන්ද ඒ විදිහට ඒ වගේ අණ්ඩි කියන ප්‍රත්‍යය දාලා තියෙනවා. සිංහල භාෂාවේ තියෙන වචනයක් ඔය අණ්ඩි ප්‍රත්‍යය. ඒතර අණ්ඩි ප්‍රත්‍යයෙන් කියන්නේ ගරු කර යුත්තේ කියන එක. මාමණ්ඩි නේද? අක්කණ්ඩි. ඒකෙන් පැහැදිලි වෙන්නේ මොකද්ද? නිතරම වචනයක් කතා කරපුවම මේකේ තියෙන වටිනාකම. එයාගේ ඔහුට වටිනාකමක් ලබා දුන්නා. නැන්දේ මාමේ කියලා කතා කරනවා. අද කියනවාද එහෙම කතා කරලා බලන්නකො. ඒකෙන් වෙනස් පැත්තකට යොමු වෙලා තියෙනවා. ඉතින් මේවා නිසා සමහරට අන්වර්ථ නාම වලින් කතා කරන්නේ.
නිකම්ම කතා කරන්නත් ඒවට සාමාන්‍යයෙන් වැඩි හිටියෙකුට නම කියලා කතා කරනවා. ඒවා අපේ සමාජයෙන් අපි ඈත් කරන්න ඕනේ. අපේ සිංහල සමාජය තුළ තිබිච්ච ගුණධර්ම ගොඩක් තිබුණ පුරුෂාර්ථ. ඒ සියල්ලම අද අපේ නැතිබංග වෙලා තියෙනවා. ඉතින් මේවට හේතු කාරණාවට අධ්‍යාපනය සමාජ ආවේග බලවේග ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඒවා නිසා අපි සමාජයේ පිරිහීමට ලක් වෙලා තියෙනවා. සාරදා පුරුෂාර්ථ කියන දේවල් තුලින් නැතිවෙච්ච එකේ විපාක මේ විඳින්නේ අපි. ඒ අපිට පරිසරයත් අද විනාශ අපිට එරෙහිව යන්නේ ඒ නිසා පින්නතුනි. बुद्धं शरणं गच्छामि धर्मं शरणं गच्छामि संघं शरणं गच्छामि बुद्धं शरणं गच्छामि සාදු සාදු සාදු. හොඳයි එහෙමනම් සුපින්නතුනි අද දවසේ දායකත්ව ධර්මදේශනා තුළින් තවත් දායකත්ව ධර්මදේශනාවක් ඔබ වෙත සමීප කරලා දීලා අදට අප ඔබගේ නිවහනින් සමුගෙන යන්නටයි සූදානම් වන්නේ. අද දවසේ අප ධර්මදේශනාව සඳහා අප මැදිරියට වැඩමවා වදාළ පොළඹේගොඩ ශ්‍රී සුදර්ශනාරාම අධිපති හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක අවසරයි මට නම කියන්නට පූජ්‍ය දෙමළහිරියේ අනුමදසිය අපේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට নমස්කාර පූර්වක ස්තුතිය අද දවසේ මෙම දායකත්ව ධර්මදේශනාව මෙලෙස පැවැත්වුවාට සාදු සාදු සාදු. එහෙමනම් සුපින්නතුනි අදට සමුගෙන යන්නට මත්තෙන් මතක් කරන්නට කැමතියි අද දවසේ දායකත්වයේ දැක්වූ හෙම්මාතගම පාර මාළි ඇද්දලි පිණිහි පදිංචි ආර්.ඩී. රාජපක්ෂ මහතා ප්‍රමුඛ පොතණුවන් සහ දියණියන් ඇතුළු ඒ පවුලේ සියලු දෙනාගේ දායකත්ව අරමුණු සඵල වේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම බුද්ධ ශාසනය වෙනුවෙන් අපරිමිත මෙහෙවරක් ඉටු කළ දේවානම්පියතිස්ස මහරජතුමාණන් ඇතුළු අතීත හෙළ රජදරුවන්ටත් රට වෙනුවෙන් දිවිපිදූ විරෝධාර රණවිරුවන්ටත් මේ පින් බලෙන් අජරාමර නිවන් සුව ප්‍රාර්ථනා කරමින් අදට අප ඔබගෙන් සම්පන්නවා. ඔබ සැමට තෙරුවන් සරණයි. गच्छामि धर्मं